නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඊතෝ භෝ සුගතින් ගච්ඡේ මනුස්සානං සහව්‍යතං මනුස්ස භූතෝ සද්ධම්මේ ලබ සද්ධං අනුත්තරං සාවේ සද්ධා නිමිත්තස්ස මූල භූතා පතිච්ඨිතා යාව ජීවං අසංහිරාතං සද්ධම්මේ සුප්පවේදිතේති. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දෙව්ලොවින් දෙවි කෙනෙක් දිව්‍යාංගනාවක් හෝ චුත වීමේදී දෙවියන් කරන අනුශාසනා පහදා දෙමින් දෙසූ දේවා චවන සූත්‍රයේ ගාථා දෙකක් මේ කියවුණි. දේවා චවන කියන්නේ දෙව්ලොවින් චුත වෙන කෙනෙක් ගැන. දෙව්ලොව වායුස් ප්‍රමාණ එක එක විදිහට තියෙනවා. පළමුවෙනි චාතුරු මහරජික දෙව්ලොව ආයුෂ් ප්‍රමාණය මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් අවුරුදු 90 ලක්ෂයක් වෙනවා. මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 50ක එක දවසක්, එවැනි දවස් 30ක් මාසයක්, මාස 12ක් අවුරුද්දක්, එවැනි දිව්‍ය වර්ෂ 500යි. මනුෂ්‍ය වර්ෂ එතන කොහොම එකතු වෙනකොට 90 ලක්ෂයක් වෙනවා. තවතිසා දෙව්ලොවට මනුලව අවුරුදු 100ක් එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි, මාස 12ක් අවුරුද්දයි, එවැනි දිව්‍ය වර්ෂ 1000ක් පරමායුෂයි. මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් 3 කෝටි 60 ලක්ෂයක් අවුරුදු වෙනවා. තවතිසාවට යාම දිව්‍ය ලෝකයට ඊට වඩා 4 ගුණයක් වැඩි. මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 200ක් එහි එක දවසයි, එවැනි දවස් 30ක් මාසයයි, මාස 12ක් අවුරුද්දයි, දිව්‍ය වර්ෂ 2000ක් පරමාශයි. මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් ගත්තාම 14 කෝටි 40 ලක්ෂයක් වෙනවා. තුසිතේ ඊට වඩා 4 ගුණයක් වැඩි. මනුලව අවුරුදු 400ක් එක දවසයි, එවැනි දවස් 30ක් මාසයයි, මාස 12ක් අවුරුද්දයි, දිව්‍ය වර්ෂ 4000ක් පරමායුෂයි. මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් අවුරුදු 57 කෝටි 60 ලක්ෂයක් අවුරුදු ආයුෂ වෙනවා. නිර්මාරතයට ඊට වඩා 4 ගුණයක් වැඩි. මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 800ක් එක දවසයි, එවැනි දවස් 30ක් මාසයයි, මාස 12ක් අවුරුද්දයි, දිව්‍ය වර්ෂ 8000ක් පරමාස වෙනවා. මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් ගණන් ගත්තාම 230 කෝටි 40 ලක්ෂයක් අවුරුදු වෙනවා. ඉහළම දිව්‍ය ලෝකයේ පරිනිර්මිත වසවර්ති ඒ වගේම 4 ගුණයක් වැඩි. ඒ කියන්නේ මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 1600ක් එහි එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි, මාස 12ක් අවුරුද්දයි, දිව්‍ය වර්ෂය 921 කෝටි 60 ලක්ෂයක් වෙනවා. ඔය දිව්‍ය ලෝකවල 6ෙම කාරණා දෙකකින් අතරතුර චුත වීම සිදු වෙනවා. එසේ නැත්නම් නියම පරමාස විඳිනවා. දිව්‍ය ලෝකවල සිදුවෙන අතර ආයුෂ ගෙවන අවස්ථා දෙක වශයෙන් හඳුන්වනවා කිද්දා ප්‍රදෝෂික, මනෝ ප්‍රදෝෂික කියලා. කිද්දා ප්‍රදෝෂික කියන්නේ ක්‍රීඩා වලින්ම කාලය ගෙවනවා. Tamanට නියමිත දිනේදී වේලාවේදී දිව්‍ය ආහාරය නොගෙන අමතක වෙනවා. එතකොට යත්තන්න දවසක් ජීවත් වෙන්න බෑ, දාම චුත වෙනවා. ඒකට කියනවා කිද්දා ප්‍රදෝෂික කියලා. ඒ දිව්‍ය ලෝකයේ එක දවසකට වරක් දිව්‍ය ආහාරය ගන්නටම ඕනේ. මිනිස්යන්ගේ තරම් ඖදාරික ශරීර නෙමෙයි තියෙන්නේ, බොහෝම සුකුමාලයි. ආහාර නැති එක දවසකට වඩා ඉන්න බෑ. අනිත් එක තමයි මනෝ ප්‍රදෝෂික කියන්නේ. මනෝ ප්‍රදෝෂික කියන්නේ තවත් ඊට වඩා මහේශාක්‍ය දෙවියන්, බ්‍රහ්මයන්, දිව්‍යාංගනාවන් දැක්කාම ඊර්ෂ්‍යා කරනවා. ඊර්ෂ්‍යා කිරීම නිසා වහාම දෙවොලෙන් චුත වෙනවා. ඒ දෙවියන්ගේ හෘද වස්තු රූපය බොහෝම සුකුමාලයි. ඊර්ෂ්‍යාවක්, වෛරයක් හිතේ පහළ වුණා නම් ඒ හෘද වස්තුව වහාම දැවෙනවා, කියන පිච්චෙනවා, නැත්නම් ඒක අක්‍රිය වෙනවා. ඒ මොහොතේම දෙවොලෙන් චුත වෙනවා. ඔය කාරණා දෙක නැතුව ජීවත් වුණා නම් ඒ නියම පරමාවශ විඳිනවා. ඒ පරමාස විඳින දෙවි දේවතා කෙනෙක් දෙව්ලොව හයෙන් කොතනින් හරි චුත වෙන්න සූදානම් වෙනකොට කරුණු පහක් දකින්න ලැබෙනවා. පැලඳි මල් පර වෙනවා. ඒ වගේම දරා සිටින දිව්‍ය සලු ඒවා කිලුට වෙනවා. ඒ වගේම කිහිල්ලෙන් දහඩිය බිඳු වැගිරෙනවා.
මුහුණේ දුර්වර්ණ බවක් ඇති වෙනවා. තමන්ගේ දිව්‍ය ආසනවල වාඩි වෙන්න සැතපෙන්න එපා වෙනවා. මේ කාරණා 5 මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් දින 7ක් ඇතුළත සිද්ධ වෙනවා. එතකොට අනිත් දෙවි දේවතාවෝ ඒ දෙවොලව තියෙන ඉහළම සාමාන්‍ය විමානයේ මේ උයනට එක්කාසු කරගෙන යනවා. ඔය හැම දෙවොලක චාතුරු මහරජකේ හරි ඉතිරියේ තියෙනවා නන්දන කියන උයන්. චිත්‍රලතා වනේ නන්දන වනේ ඔය වගේ උයන් තියෙනවා. ඒ වෙනට එක්කරන ගිහිල්ලා ඒ දිව්‍ය රාජයාගේ හෝ දිව්‍යාංගනාගේ හිත හැදෙන්න අනුශාසනාවක් කරනවා. ඊතෝ භෝ සුගතින් ගච්ඡ ඊතෝ භෝ සුගතින් ගච්ඡ. නිදුකාණෙනි මේ දෙව්ලොවින් මනුෂ්‍ය ලෝකේ නැමෙති සුගතියට යන්න මනුෂ්‍ය ලෝක සුගතියට යන්න කියලා අනුශාසනා කරනවා. ඒ අනුශාසනාවේ අතිරේක පැහැදිලි කිරීම තමයි බුදුරජාන් වහන්සේ මේ ගාථා කීපයකින් ඉදිරිපත් කළේ. ඊතෝ භෝ සුගතින් ගච්ඡ මනුෂ්‍යානං සහව්‍යතං. නිදුකාණෙනි මේ දෙව්ලොවින් චුත වී මිනිස්යන්ගේ සහායතාව වන සුගතියකට යන්න. මනුෂ්‍ය භූතෝ සද්ධම්මේ ලබ සද්ධං අනුත්තරං. මිනිසෙක් වෙලා බුද්ධ ශාසනයෙහිලා අනුත්තර ලෙස උසස්ම ලෙස ශ්‍රද්ධාව පිහිටුවා ගන්න. සාමේ සද්ධා නිමිත්තාස ඔබේ සද්ධා මුල් බැසගත් සද්ධාාවක් කරගන්න. ඒ වගේම මූල භූත පතිට්ඨිතා මුල් බැසගත් ස්ථිර වූ සද්ධාාවක් කරගන්න. යාම ජීවං අසංහීරා ජීවිතාන්තයේ දක්වා නොසැලෙන සද්ධාාවක් ඇති කරගන්න. සද්ධම්මේ සුප්පවේදිතේ සම්බුද්ධ දේශිතේ ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි රත්නත්‍රයේ කෙරෙහි ප්‍රසාදේ ස්ථිර කරගන්න. ඊළඟට තතෝ ඕපදිකම් පුඤ්ඤං කත්වා දානේන තම්බහුං. ඊළඟට ඖපදික කුසල රැස්පත් කරගන්න බහුල වශයෙන් දාන ආදී කුසල රැස් කරමින් ඖපදික කියන්නේ නැවත නැවත දෙව්ලොව මනුලොව අපමණ සපත් ගෙනදී නිවනට පමනවන කුසල රැස්පත් කරගන්න කියන එකයි උපදේශය. ඉතින් මේකේ දෙවියන්ගේ මනසට විශාල ආශිර්වාදයක් වෙනවා. ඒ අනිකුත් දෙවියන් විසින් කරන ආශිර්වාදය නැත්නම් ආරාධනෙ. ඒ මොකද කාණේ දෙව්ලොවට ගියේ මනුලොවගේ රැස්පත් කරගත් කුසල ධර්මයන්ගේ හේතුවෙන්. ඒ දෙව්ලොවෙන් චුත වෙනකොට ඒ කුසල අවසාන වෙන්න පුළුවන්. ඒක නිසා තමයි නැත කුසල රැස්පත් කරගෙන එන්න කියන්නේ. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලෙක තවතිසා භවණින් එක්තරා දිව්‍යාංගනාවක් චුත වෙලා මනුලොව උපන්නා. මනුලොව ඉපදෙලා වාස 16 දී විවාහපත් වුණා. කුමාරිකාවක් හැටියට. දරු දෙන්නෙක්ද ලැබුණා. හැබැයි එතුමියට ඒ කුඩා කාලයේම පෙරවිසු ආත්මේ පෙනෙන්න පටන් ගත්තා. හිතේ තන තමන් ඇසුරු කළ දිව්‍ය රාජයාගේ නම ගම හිටන් ඔක්කොම මතකයි. එනිසා කුඩා කාලයේ පටන් දෙමව්පියන් ඇසුරෙන් හොඳට පන්සිල් ආරක්ෂා කළා. ඒ වගේම දම් පින්කම් වල යෙදුණා. බොහෝ කුසල රැස්පත් කරමින් ගනිමින් තමයි ඔය අවුරුදු 20 ජීවත් වුණේ. කුඩා දරු දෙන්නෙකුත් ඇති වුණා. වයස 20 දී ආයමත් චුත වුණා. ආයමත් ගිහින් ඒ දිව්‍ය රාජයා ළඟ උපන්නා. එතකොට ඒ දිව්‍ය රාජයාගේ තව දවසක්වත් ගෙවිලා නැහැ. තවතිසා භවනේ. දවස් අවුරුදු 20යි කියන්නේ මනුලොව දෙව්ලොවට මේ දවසින් පහෙන් එකයි. දෙව්ලොව වර්ෂ 100ක් නේ එක දවස එකෙන් පහෙන් කොටසයි. ඉතින් මේ දිව්‍ය රාජාලා තියෙන මෙච්චර වෙලා කොහෙද ගිහින් හිටියේ? අනේ ස්වාමීනි සමාවෙන්නේ මම මනුෂ්‍ය ලෝක උපන්නනේ. ඉපදෙලා විවාහත් වෙලා අවුරුදු 20යි මම ජීවත් වුණේ. මං ඔබතුමා ළඟට එන්නෙම දන් දුන්නා, සිල් රැක්කා, පිළිවෙත් පෙරුවා, බණ ඇසුවා, බොහෝ කුසල් කළා. ඒ පිනෙන් තමයි අද මේ එන්න ලැබුණේ. අහෝ මනුෂ්‍ය ලෝකේ බොහෝම අල්පායුෂ්කයිනේ. අපිට තා දවසක්වත් පිරුණේ නෑනේ. කියලා එතුමා බොහොම මනුෂ්‍ය ලෝකයේ තියෙන අඩු අවශ්‍ය ගැන කලකිරීමක්ද ප්‍රකාශ කළා. එයින්ද පැහැදිලි වෙනවා ඒ දෙව්ලොවෙන් චුත වෙන ඇත්තෝ මනුලොවට ඇවිල්ලා කුසල රැස්පත් කරගෙන ආයමත් දෙව්ලොවට යනවා. හැබැයි ඒ දෙව්ලොවට ගියා පමණක් නෙමෙයි බුදුසසුනේ කුසල රැස්පත් කරගෙන තියෙන්නේ එතුමිය නිවන් සුවත් ප්‍රාර්ථනා කරමින්. එනිසා ඒක ඕපදික කුසල් වෙනවා. ඕපදික කියලා කියන්නේ දෙව්ලොව උපන්නත් කොච්චර වාර දෙව්ලොව සැප වින්දත් නිවන දක්වා මේ කුසලයේ උපනිශ්‍රේ වෙනවා. එක්තරා සදාවත් බෞද්ධයෙක්
චෛත්‍ය රාජයන් වහන්සේ නමක් වඳින්න යනකොට බුදු ගුණම කියවා හිතින් යනකොට දැක්කා විලක පිපී තියෙන දියබැරළියේ මලක්. මේ තැනැත්තා බුදු ගුණම සිහිපත් කරමින් දෝත දෝවණය කරගෙන මල නෙලා ගත්තා. දෝතින් අරගෙන බුදු ගුණ හිතින් කියවාම චෛත්‍ය වහන්සේ වෙත පැමිණිලා ප්‍රදක්ෂිනා කළා, මල් ආසනේ දෝවණය කළා, මල් පූජා කළා. ඊළඟට වන්දනාමාන කරගෙන ප්‍රදක්ෂිනා කරලා අයමත් නිවසට ගියේ බුදු ගුණම හිතින් කියවා මෙනෙහි කරමින් කළ කුසලයේ ආවර්ජනා කරමින්. ඒ කුසල බලයෙන් මෙතුමා පෙර ಜಾති වල බොහෝම දන් දීලා සීල රැකලා මහානදම් පුරලා එවාගේම නුවණ වඩලා වීරිය ප්‍රශාන්තිය අදිෂ්ඨාන මෛත්‍රී උපේක්ෂා ආසත්‍ය ආදී මේ කියන පාරමී පුරාගෙන ආපු කෙනෙක්. ඒ තැනත්තා මේ එක මල පූජා කළ කුසල බලයෙන් දිව්‍ය ලෝකයේ ආත්භාව 80 කෝටියක් වාර උපන්නා. දිව්‍ය ලෝකයේම ආත්භාව 80 කෝටියක් වාරික බුද්ධාන්තරයක් තිස්සේ උපන්නා. ඊළඟට අපේ බුද්ධ ශාසන කාලයේ සවැත් නුවර කුලගයක ඉපදලා තරුණ වයසේ පැවිදි වෙලා සෞඛලස් නසා රහත් වෙලා තමන්ගේ පූර්ව චරිතය ප්‍රකාශ කරමින් ඔය ගාථාවක් ප්‍රකාශ කළා. ඒක පුප්පං චජිත්වා නාසීතින් කප්ප කෝටියෝ දුග්ගතින්නා විජානාමි කුප්පදානස්සිදම් ඵලං කියලා. එක මාලක් පූජා කළ කුසල් බැලෙන් මම ආත්භාව 80 කෝටියක් වාර දෙව්ලොව උපන්නා. නැවත මනුලොව ඉපදී මම බුදු සසුනේ රහත් වුණා කියලා තමන්ම ඉගෙන ප්‍රකාශ කළා තියෙනවා තේර ගාථාව. අපදානේ. එතකොට මේ විදිහට සලකා බැලීමේදී දෙව්ලොව යනවා කියන එක බොහොම ලේසි වැඩක්. නමුත් ඒක සුදුසු කුසල් අප්‍රමාණ රැස්පත් කරන්න ඕනේ. නැවත නැත දෙව්ලොවෙන් මනුලොවට ඇවිල්ලා තමයි ඒ කුසල් රැස්පත් කර ගැනීමේ අවස්ථාව සැලසෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා දෙව්ලොව ගියත් බඹලොව ගියත් ඒ තැන්වල ආයුෂ් ප්‍රමාණය తాවකාලික බැවින් කල්ප ගණන් ඉඳලා හරි ආයමත් මේ මනුලොවට ඊටත් යට ලෝකවල වලට එන්න සිද්ධ වෙනවා. භවග්‍රේ කියන ඉහළම බ්‍රහ්ම ලෝකයේ මහා කල්ප 84000ක් අවශ්‍ය තියෙනවා. ඒකෙනුත් ඒ මහා කල්ප 84000 ගෙවිලා ආයමත් මේ මනුලොව දෙව්ලොව ඉපදිලා ඊට පස්සේකින් නරක ආදීටත් යන්න සිදු වෙනවා. දැන් මේ ලෝක ධාතුවේ යම්තා සත්වෝ ඉන්නවා නම් තිරිසන් සත්තු, പ്രേත සත්තු, අසුර සත්තු, නිරි සත්තු, මනුෂ්‍ය ලෝකේ මනුෂ්‍යයෝ, දෙවියෝ ඔය සියල්ලෝමත් ඔය භවග්‍රේ දක්වාම ගිහින් තියෙන එකවරක් නෙමෙයි. බොහෝ වාරවල භවග්‍රේ ඉපදලා තියෙනවා. මහා කල්ප 84000 ගණන් එහි බ්‍රහ්මයන් වශයෙන් අරූපී බ්‍රහ්මයන් වශයෙන් ජීවත් වෙලා තියෙනවා. නමුත් එයින් ඇති වැඩක් උනේ නැහැ. මේ පෙරමෙන ලෝකයේටම නැවත පෙරලි ආවා. එතකොට මේ පෙරමෙන ලෝකයේ තුලින් ඊතර වෙලා නොපෙරෙන වෙනස් නොවන සැපේ වෙන නිවන සඳහාම සිටේ ප්‍රාර්ථනා දරාගෙන ඕපදික කුසල රැස්පත් කටයුතුයි කියන එක බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කොට වදාලා.